නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නායම් වික්ඛවේ ආයෝ තුම්හාකං නාපි අඤ්ඤේකං පුරාණ නිදං වික්ඛවේ සම්මං අபிසංකේතං වේදිතං දත්තං මෙතුණි දුක දැනන මේ තුන අහලා තියෙනව නෙමෙයි අහලා තියෙන තේරුම් එක තමයි කියන්නේ මාද දහම් කරුණු ටිකක් කියලා දෙන්නම්. හැබැයි මේ කරුණු ටික ගොඩාක් ගැඹුරුයි. හැබැයි හොඳට හිතන්න ඕනේ නුවණින් මෙනෙහි කරන්න. එතකොට තමයි මේ කාරණාව තමන්ට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායම් වික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේකං පුරාණ මිදම් වික්ඛවේ කම්මං අபிසංචේතිතං වේදිතං දක්වනවා. මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. නායම් වික්ඛවේ කායෝ තුම්හාකං මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. නාපි අඤ්ඤේකං වෙන කෙනෙකුගේත් නෙවෙයි. අනුන්ගේත් නෙවෙයි. පුරාණ මිදම් වික්ඛවේ කම්මං මහණෙනි මේ පුරාණ කර්මයෙන් හටගත් අபிසංචේතිතං ඒ පුරාණ කර්මයෙන් හටගත්ත මේ කය නිතරම චේතනාවෙන් පිළියෙල වෙනවා. වේදනාවට වස්තුවක් කොට දකින්න. ඔන්න සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ කයේ සැබෑම ස්වභාවයේ ඔයගලන්ට තමන් අද මම කියලා පෙනෙන මේ ශරීරය නැත්නම් මේ අනිත් පුද්ගලය කියලා පෙනෙන ශරීරයක් තියෙනවනේ. මේ තමන්ගේ තියෙන මේ කය ඔයගලන්ට පෙනෙනවා නම් මේ කය මගේත් නෙමෙයි. මේ කය අනුන්ගේත් නෙමෙයි. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නිතරම චේතනාවෙන් පිළියෙල වෙන සැප දුක් විඳින්න තියෙන ශේෂ්ත්‍රයක් වස්තුවක් කොට දකින්න. ඔන්න ඔය ටික දකින්න පුළුවන් නම් සම්මාදි. ඒක කොහොමද අපි මේ කය මම නෙමෙයි, තව කෙනෙකුගේත් නෙමෙයි පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා දකින්න. දැන් ඕක දැනගන්නවා වගේම අපි දකින්න ඕනේ නේ. අතීත හේතු පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතු පංච ආයතන ඵල පංචකං. එතකොට අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් හැදෙනවා. වර්තමාන හේතු පහක් නිසා අනාගත ඵල පහක් හැදෙනවා. මේ පටිච්චසමුප්පාදයේ නැත්නම් ලෝකي කියලා කියන්නේ හේතුඵල ධර්ම. දැන් ගහක් නිසා බීජයක් නිසා ගහක් හැදුනොත් ගහ නිසා ආපහු බීජයක් හැදෙනවා නම් ඒ බීජ නිසා ආපහු ගහක් හැදෙනවා. අපි කියමු කොස් ඇටයක් ගන්නකො. කොස් ඇටේ වුණ හේතු බීජ. ඊට පස්සේ කොස් ගහ ඵලෙ කොස් ගෙඩි ඵලෙ. ඊට පස්සේ ඒ කොස් ගහ උදව් කරගෙන හැදෙන කොස් ගෙඩි ඇතුළේ තියෙන කොස් ඇට ගත්තාම ආයෙත් බීජ නැත්නම් ආයෙත් හේතු. ඊට පස්සේ ඒ කොස් ඇටේ නිසා ආපහු කොස් ගහ කොස් ගෙඩි හැදෙනවා. ඒක කිසිම විලාවක කොස් ගහේ කොස් ගෙඩියේ ඇට ඇරෙන්න කොස් ගහේ හෝ කොස් ගෙඩියේ හෝ නැවත පැලයක් පැලකිරීමේ හැකියාව ඒකේ දෝෂයක් නෑ. නැවත ඒ પરම්පරාව ගෙනියන්න පුළුවන් කමක් හැම වෙලාවෙම කොස් ඇටයකින් හැදුණු කොස් ගහ කොස් ගෙඩි උදව් කරගෙන හැදෙන කොස් ඇටේ තමයි ආපහු කොස් ගහ කොස් ගෙඩි හැදෙන්නේ. මේකේ මේ හේතුඵල ධර්ම දිගට තිබුණාම කොස් කියලා දෙයක් ලෝකේ තියෙනවා. යම් වෙලාවකදී කොස් ඇටයකට ඵලයක් කොස් ගහක් හැදුනොත් ඔය ගහේ ගෙඩි හැදුනක් කමන්නේ
අපි පොළොස් කාලේ, ගැට කාලේ, කොස් කාලේ, වරක් කාලේ ඒක ඔක්කොම අනුභව කරනවා. අනුභව කිරීමත් දෝෂයක් නැහැ. ඇත ඇදුණු ඇතත් බීජ වෙන්න තියන්නේ නැතුව අනුභව කළොත් එතකොට ගහ තියෙද්දිම මතු ඇට හැදෙන්න තියෙන හේතුව නතර කරලා. පුරාණ ඇටයකට හැදුණු කොස් ගහත් ආවුස ඉවර වෙනකොට ඉවර වෙනවා. මතු ගෙඩි හැදෙන්න තියෙන හේතු ටික කලම නැති කරලා. ඒකයි කීනම් පුරාණ නව නැති සම්භව. නැවත භවයක නොවැළෙන තේ කියන බීජ. ඒ කියන්නේ ඡේවිච්ච කර්ම බීජ නිසා නැවත භවයකට යනවා. එතකොට මේ කොස් කියන પરම්පරාව එහෙම ඉවර වෙනවා. එතකොට නේද? ඒ වගේ අතීතේ හේතු පංච. අතීත හේතු පහ කියලා කිව්වේ කොස් ඇටයකට උපමා කරගන්නකො. හරිද? මෝහෝ අවිජ්ජා ආයෝහන සංඛාරා නිකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භව. මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාවත් ඇත්ත හැටි නොපෙනෙන ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාවත් කර්ම රැස් කරන එකතු කරන ස්වභාවයෙන් යුක්ත රැස් කරන එකතු කරන ස්වභාවයෙන් යුක්ත කර්මයක් ඒ වගේම සතුටු වෙන ස්වභාවයෙන් යුක්ත තණ්හාවත් මගේ කියලා දැඩිව ගන්න ළඟට ගන්න ස්වභාවයෙන් යුක්ත උපාදානයත් චේතන ඒ ටික නිසා චේතනා බහුව. ඒ කියන්නේ බාහිර තියනවා කියන භවය නැත්නම් චේතනාව. චේතනාව කියන්නේ සිතුවිලි. චේතනා භව කියලා කිව්වේ අපිට දැන් අද දවසේදී අම්මා තාත්තා ගෙවල් දොරවල් බාහිර වටපිටාව ඇති බවට තේරෙනව නේද? ඒ තේරෙන්නේ අපේ සිතේම තියෙන සියුම් සිතුවිලි. විතරක. ඒකයි චේතනා භව. ඔන්න ඔය වගේ පෙර ජීවිතයේ අපි ගාව තිබුණු ධර්මතා පහක් තිබුණා. හරිද? එතකොට ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා නොදන්නා මූලකමේ කර්ම නිමිත්තක් හදාගෙන ඒකට කැමති වෙලා ඒක දැඩිව වත් නිසා භවය කියන එක අපිට හැදුණා. ඔන්න ඒක තමයි කොස් ඇටේ වගේ. ඊට පස්සේ භවපච්චය ජාති වගේ අතීතයේ හේතු පහ උදව් වුණා වර්තමාන ඵල පහකට. මොකද්ද? ඉද පටිසන්ධි විඥානං ඔක්කාන්ති නාම රූපං ප්‍රසාදෝ ආයතනං පුත්තෝ පස්ස වේදිතං වේදන. උරේ කතස්ස කම්මස්ස ඉද පටිසන්ධි පත්‍ය. ඔන්න දැන් මේ ධර්මතා පහ නිසා ප්‍රතිසන්ධි වශයෙන් විඥානයගේ පැමිණීමක් වුණා මෞඛ. හරිද? ප්‍රතිසන්ධි විඥානයේ දකින්න දැන් හැබැයි කොස් ගහකින් කොස් ඇටයක් වගේ තමයි දැන් අර හේතු පහ. මොන කොස් ඇටේ වගේ. කොස් ඇටේ බීජ පොළොවට සැලකලාම පොළොවේ සැලකලාම පොළොවේ තියෙන ඌර්ජාසාරයත් කොස් ඇටේ තියෙන බීජ ගතිය දෙකම උදව් කරගෙන කොස් අංකුරයක් කරනවා නේද? ඒ වගේ ඒ කර්ම භවයේ නැත්තම් අර හේතු පහේ තියෙන ගතියම උරාගෙන මේ ප්‍රතිසන්දි විඥානය කියනකොට ගත යුතුයි නැවත උත්පත්තියක් ලබා දෙන සිත විපාක සිතක් වුණාට මේ සිතේ තියෙන කර්ම ගති ටික සම්පූර්ණම ඒ කියන්නේ මේ හැදෙන ගහ කොස් ගහක්මයි හැදෙන්නේ. හොඳට මතක තබා ගන්න ඕනේ මේ බීජේ කොස්මයි හැදෙන්නේ. බීජේ පොල් නම් හැදෙන ගහ පොල්ම මිසක බීජේ හැදේ හැම වෙලාවෙම ගහ ගන්නවා. මේක කලයක්. ඒ වගේ මනුස්ස මට්ටමේ කර්ම ගතියක් නම් තිබුණේ ඒ මනුස්සයෙක් කියන මට්ටම නම් කාමවචර මට්ටමක් නම් මනුස්ස මට්ටමක් නම් ඒ බීජේ කර්ම බීජේ තිබුණේ ඒ හේතු පහේ ඒ ප්‍රතිසන්දි සිත හැම වෙලාවෙම ඒ වගේ සැලයක් හදන තැනකමයි බිම වැටෙන්නේ. එතකොට ඔන්න ඒ ධර්මතා පහ නිසා
ප්‍රතිසන්දි විඥානය මව් කුසකට දැසගත්ත හරියට අර කොස් ඇටේ පොළවේ හිටෙවුවා වගේ කියලා හිතන්නකො. ඊට පස්සේ විඥානයේ තියෙන කර්මජ ගතියක් විපාකසිත වුණාට ඒකේ තියෙන කර්මජ ගතියක් මවගේ දෙකනිවල හරහා එන ඒ ධාතු හරහා එන ආහාර පාන ටික මේ ටික උදව් කරගෙන බීජංකුරය කරනවා වගේ තමයි මේ නාම රූප කියන ධර්මතාව ටික හදන්නේ. හරිද? එතකොට පෙර අවිද්‍යා කර්ම සංහා කියන මේ කාරණා ටික ධර්මතා පහයි හේතුනේ මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය මෙතෙන්ට පැමිණෙන්නේ. එතකොට මේ විඥානය මව් කුසට නැත්නම් රූපයකට බැසගත්තට පස්සේ කනබුන ආහාර පාන මෙහෙම උදව් කරගෙන හිතේ තියෙන කර්ම ගතිය උදව් කරගෙන හිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපේ හැදෙන්න ගත්තා. ඒකයි විඥානපච්චය නාම රූපං කියලා කිව්වේ. ඒකයි දැන් එකම කනබුන ආහාර පාන අරගෙන ස්ත්‍රී කියලා පුරුෂ කියලා ආහාර පාන වල ස්ත්‍රී ආහාර පාන පුරුෂ ආහාර පාන කියලා එකක් නැහැ. නමුත් එකම කාම බීම ගත්තට රූපේ වෙනස් විදිහට හැදෙන්න බලපාන්නේ අර කර්ම විඥානයේ ගතිය. අර දිගේ ගතිය. ඊට පස්සේ සුදු කෙනෙක්ද කළු කෙනෙක්ද උස කෙනෙක්ද ඇහැ ඇතුවද කන ඇතුවද නැතුවද හදන්න කියන gati ටික ඔක්කොම තියෙන්නේ කර්ම දිගේ. එතකොට ওই නාම රූප දෙක ටිකක් අනුක්‍රමයෙන් වැඩෙනවා කියන්නේ අර කොස් ගහ අනුක්‍රමයෙන් වැඩෙනවා කියලා කියන්නේ බීජ අංකුරේ ටික ටික ලොකු වෙනවා කියන්නේ ටික ටික අතු ඉති වෙද. නේද? ඒ වගේ මේ නාම රූප දෙක වර්ධනය වෙනවා කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ අතු ඉති වෙද නේද? සලහයි. එතකොට ඒ ගස්වල අතු ඉති වෙදුනහම බාහිර පරාග පෝෂණය නිසා මේ ගස්වල බහු කාලෙදී මල් හැදිලා ගෙඩි හැදෙනවා. ඔන්න දැන් මේ ගහත් උදව් උනේ ගෙඩි හදනවා කියන ටිකටයි. ගෙඩි හදන්න මේක තමයි විපාකය. අර ගහත් විපාකයක් තමයි. නමුත් ගහ ඕනේ උනේ ගහ හැදුවේ ගෙඩි හදාගන්නයි. ඒකනේ ඇත්තටම ගහ නැතුව කෙලින්ම ගෙඩි ගන්න පුළුවන් ක්‍රමයක් නැති නිසායි ගහ හැදුවේ. ඒ හින්දා පුරාණ කර්මයට ඉස්සෙල්ලාම ගහ හැදුවට ගෙඩි හැදෙන තැන දක්වාම මෙයාගේ බලපෑම තියෙනවා. ගෙඩි හැදෙන. හරිද? ඔන්න දැන් ගෙඩි හැදුනට පස්සේ දැන් මේ ගෙඩි හැදෙන තැන ගත්තාම වර්තමාන ඵල පහ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මෙන්න මේ ප්‍රතිසන්දි විඥානයේ නිසා මේ කය හැදිලා නාම රූප ආදී භාවයෙන් මුක්ත වෙලා ඇහැ කන දිව නාසය ආදී ස්පර්ශ ප්‍රසාද ටික පිළිතලා ඊට පස්සේ මේ ඇහැට රූප කාණ්ඩ ශබ්ද ආදී අරමුණු ගැටීම නිසා විපාක සිත්තු කරනවා. ඔන්න වර්තමාන ඵල සම්පූර්ණ. දැන් මෙතනදී මේ විපාක නාම රූප දෙක තමයි අපි ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 මගේ කිසිවක් නැහැ. මම වූ කිසිවක් නැහැ. මෙතන තියෙන්නේ හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක්. ඒ ඵලයේදීද ඒ නාම රූප දෙක ආහාර ප්‍රත්‍යයෙන් තමයි පවතින්නේ. රූපය කන බොන ආහාරය නිසා යම් වේදනාවක් සංඥාවක් කියනවනම් ස්පර්ශය නිසා යම් විඥානයක් කියන චතුතෝත ගාන ජීවා කියන මේ විඥානයක් කියන මේ ටික නාම රූප නිසා. ඔන්න දැන් ඒ හේතු ටිකට හටගත්ත ඵලය තමයි
මේ ස්පර්ශ ආයතන 6 සාකච්ඡෙන් ගත්තාම පෙනෙනවා ඇහෙනවා කියන ටික. දැන් ඔය ආයතන 6 ඇතුලේ යථාර්ථ වශයෙන් ගත්තාම සත්‍යෝ නැහැ. පුද්ගලයෝ නැහැ. කෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නැහැ. ඔය පුරාණ කර්මයට හටගත්ත ආයතන ටික ඇතුලේ තියෙන්නේ රූප ටිකක් ගත්තොත් සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකක් විතරයි. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය. ඇස් ඉදිරියට ආවොත් තියෙන්නේ රූප හැටියට චිත්‍ර ටික. වර්ණ සතහනක් විතරයි. ඇඳපු චිත්‍රයක් ඇතුලේ චිත්‍රය පෙනෙන්න පුළුවන්. චිත්‍රය ඇතුලේ බඩු බාන්න තියෙනවද මොකක්ද? නෑ නේද? බඩු බාන්න මොකවත් නෑ චිත්‍රයක්. ਉਹ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට හම්බ වෙච්ච ඇත්ත තමයි රූප ගත්තාම මහ භූත සහ උපාදාය රූප. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා කිව්වත්, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා කිව්වත්, ඒ කියන්නේ විඳිනවා කියලා කියන්නේ ඇහැට යම් රූපයක් ගැටීම නිසා ඇත්තටම යථාර්ථ වශයෙන් තිබුණු උපේක්ෂා සහගත වේදනාව. කනට ශබ්ද ගැටෙනකොට උපේක්ෂා සහගත වේදනාව. හයට විතරක් සැප හෝ දුක ලැබෙන්න පුළුවන්. ඒ ස්පර්ශය හටගත්තේ කුමන හෝ වේදනාවක් තිබුණා නම් ඒ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. සංඥා කියලා කියන්නේ ඇහැට මේ හැඩසතහන් හඳුනන්න පුළුවන් කම. ඒ හැඳිනීම තුලද එයාට සත්‍ය පුද්ගල ද්‍රව්‍ය කාරණා නැහැ. ඒ කියන්නේ රූපයනේ හඳුනන්නේ. රූපයේ සතර මහා ධාතු නිසා උපාදාය රූපයක් නම් උපාදාය රූපයේ හැදෙන්නේ. ඒ රණේ උපාදාය රූප ස්පර්ශයෙන් ආපු වේදනාවක් මේ උපාදාය රූපේ හැදෙන්නේ. වර්ණ සතහනේ හැදෙන්නේ. වර්ණ සතහනේ සංඥා. හැම වෙලාවෙම රූප ටිකේ ගතිය ගන්නවා වේදනා සංඥා සංකාර කියන ටික. හරිද? තේරෙනවද? ඔන්න ඔය ටික තමයි විපාක. අපි ඔක්කොටම හැම කිසිම දැනක අඩු වැඩි කමක් නැති ඔය මට්ටමේදී බාලයෙකුත් නැහැ පඬිතුයෙකුත් නැහැ මොනැත්තෙකුත් නැහැ මෝඩයෙකුත් නැහැ හැමෝගෙම ධර්මතා ටික ඔය මට්ටමකයි තියෙන්නේ. ඕකේ කිසිම කෙලෙසකුත් නැහැ ඔය මට්ටමේ. කර්මෙකුත් නැහැ ඔය මට්ටමේ. දැන් පොත ඇටේට හැදුණු ගහ ගෙඩි ටික තියෙනවා. එතකොට දැන් මේ ගෙඩි මෝරලා නැහැ. ගෙඩි ඇතුලේ තියෙන තාම සැලවෙන්න පුළුවන් යට නැහැ. ගෙඩි හැදුනට මේක ඇතුලේ මෝරලා නැහැ. හරිද? ඔන්න ඔය මට්ටම තමයි මුලින්ම තිබුණේ අපි හැමෝටම. ඊට පස්සේ ඉද පරිපක්ඛිත ආයතනාන මෝහෝ අවිද්‍යා ආයුහන සංඛාරා නිකාන්ත තණ්හා උපගමන උපාදාන චේතනා භව. වර්තමානයේදී මේ ආයතන ටික මොහු කරා යනකොට දැන් ආයත් මොකද වෙන්නේ? ඇත්ත ඇති හැටි නොදන්නා කමෙන් යුක්ත මෝඩකමත් ඒ මෝඩකම නිසා හටගත්ත කර්ම නිමිත්තත් කර්ම නිමිත්ත නිසා හටගත්ත සංහාවත් ඒ සංහාවම දැඩි කොට ගන්නා වූ උපාදානයක් කියන ගම නිසා අද චේතනා භවය හැදෙනවා. මෙන්න මේ චේතනා භවය තමයි නැවත මේ වගේ විපාක ධර්මතා පහක් හටගන්නේ නැත්නම් ප්‍රතිසන්දිත යන්නේ. එතකොට මේ පුරාණ කර්මයෙන් හටගත්ත මේ කය අද මම වෙලා තියෙන්නේ, මගේ වෙලා තියෙන්නේ, මගේ ආත්මය වෙලා තියෙන්නේ. මේ වර්තමාන ඇත්ත ඇති හැටි නොදන්නා කම මුල් කාරණාව කරගන්න. අපිට පුළුවන් නම් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නැත්නම් අතීත හේතු පහට හටගත්ත වර්තමාන ඵල පහේ ඇත්ත ඇති හැටි දැකලා අද අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන මේ ධර්මතා පහ අද අපිට අයින් කරගන්න පුළුවන් වුණොත්
පුරාණ කොට්ටේට හැදුණු ගහේ ගෙඩි ටික ගහේ ගෙඩිය හැදෙනවා. ඒක ඇතුලේ තියෙන ඇට ටික අපිට අද අයින් කරගන්න පුළුවන් වුණොත් ඇට ටික අයින් කරගන්න පුළුවන් වුණොත් මේ ගහ අවුරුදු 100ක්ද 200ක්ද තියෙන්නේ ඒ තියෙන කම්ම තියලා දිරලයයි කලම නැවත පැලයක් ඇති වෙන්න තියෙන ඇටත් අයින් කළා. පුරාණ කර්මයට හටගත්ත ඇට ටිකත් මේ ගහත් ඉවර වෙනකොට ගහ නිරුද්ධයි. පුරාණ කර්මයට හටගත්ත ගහ උදව් කරගෙන හැදෙන ගෙඩි ගහයි නිසා හැදෙන ඇට අයින් කළා ඇට හදන්න නැතුව ඇට හැදෙන හේතුව නැති කරලා අපිට පුළුවන් නම් බෙහෙතක් හරියට දෙන්න. හරිද? බෙහෙතක් විද්ද කියන්නේ ගෙඩි හැදෙන්න තියෙන්නේ. ගෙඩිත් හැදෙන ඇට කලවේ. ගෙඩිත් හැදෙන වරකත් කෑව හැකි. ඇට කලවේ. බෙහෙතක් විතර. හරිද? ඇට අයින් කරලා ඇට නොකල වෙන තත්ත්වයටපත් කළා පවතින ගහක් ගත්තොත් ඒ වගේ තමයි අපේ ජීවිතේ රහතන් වහන්සේ කියලා කියන සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ. පුරාණ කර්මයට හටගත්ත මේ නාම රූප දෙක පරිහරණය කරනවා. නැවත යන්න ප්‍රතිසන්දියට යන්න තියෙන කර්ම බීජ සකස් වෙන්න ඉඩ නොදී. ඇත නැවත හදන්න නැතුව මේ කය තියෙන තාක් ජීවත් වෙනවා ඒක. කිසිම ඇටයක් හිටින් නැති මට්ටමට පත් කරන්න පුළුවන්. පත් කරලා. ඔන්න ඕකට කිව්වා ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැකලා. දැන් මේ කය තියෙද්දිම මතු නූපදින ස්වභාවයට පත් කරනවා. ආපහු ඉපදෙන්න. ඔය තැන දක්වා විතරයි අපිට කරන්න පුළුවන්. ගහ දිරලා නැති වෙලා යන එක ස්වභාව ධර්මතයි ඇති. ඒකට ඒ ආයු සංස්කාරයක් තියෙනවා ගහේ. ඒ ආයු කාලෙන් පස්සේ ඒ ගහ දිරලා යනවා. ඒකට කල යුත්තක් නෑ. එතකොට කියනවා අනුපදිදේශ පරිණත. ඒ ස්කන්ධ ඉතිරියක් නැතිව. ඒකයි නිවන දෙකට විදිහේ ඉස්සෙල්ලා ගහ තියෙද්දි නැවත ගහ කරන්න තියෙන ඇට ටික නැති කළ යුතුයි. ඊට පස්සේ නැවත මේ ඇට ටික නැති කළාම මතුවට ගහ හදන්න තියෙන හේතුවයි නැති වෙනවා. මොන ගස් මතුවට ගස් හදන එක නැති කරනවා. පුරාණ කර්මයක හටගත්ත ගහ ඒ ආයු සංකතිය තියෙනකම්ම තියෙනවා. ඊට පස්සේ ඒක නැති වුනහම නිදිලා යනවා ගස් පරම්පරාව විය. ඒ වගේ පුරාණ කර්මයට හටගත්ත කොස්ගහ වගේ තමයි දැන් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන 6. එතකොට මේ ආයතන ටික උදව් කරගෙන ඇති වෙන වර්තමාන කර්ම කෙලස් ටික අපි හිඳින්න ඕන. මෙතන හේතුඵල ධමයක් කියන්නේ හැම වෙලාවෙම පුරාණ කර්මයෙන් හටගත්ත නාම රූප දෙක නිසාම කර්ම බීජ සැකසෙන්නේ නම් ඇත හැදෙන්නේ නම් ආපහු මේ නිසා නාම රූප දෙකක් නැත්තම් ගහක් හැදෙනවා. නාම රූප දෙකක් හැදෙනවා. ආයෙත් ඒ නිසා කර්ම බීජ හැදෙනවා නම් අපිට මේ ගමන නතර කරන්න බෑ. මම කියන එක තේරෙනවද? පෙර හේතුව නිසා හටගත්ත මේ නාම රූප දෙක තියෙනවා. මේ නාම රූප දෙක නිසාම නාම රූප දෙක නැවත කර්ම විඥානට හේතුයි. ඒකයි විඥානය නිසා නාම රූප නිසා විඥානය කියලා කියන්නේ. මේ විපාක පෙර කර්ම විඥානය නිසා හටගත්ත විපාක නාම රූප දෙක තමයි ස්පර්ශ ආයතන 6. ඔය නාම රූප දෙක උපකාරයි නාම රූප දෙක නිසා ආපහු කර්ම විඥානයේ සැකසෙන. ප්‍රතිසන්දි යට යන්න තියෙන කර්ම රැස්න. නමුත් මේ නාම රූප දෙක නිසාම මේ විඥානයේ සැකසෙන්නේ නම් අපිට මේ භව ගමන නතර කරන්න බෑ. මේ හේතුඵල ධර්ම නතර කරන්න බෑ. නමුත් මෙතන හැම වෙලාවෙම මේ කර්ම විඥානය තමයි අපි සංඛාර කියලා කියන්නේ. මේ සංඛාරය නැත්තම් කර්ම විඥානය
හැම වෙලාවෙම අවිද්‍යාවේ අනුග්‍රහය ලැබලයි වෙන්නේ. මේ නාම රූප දෙකේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසායි මේ කර්ම විඥානේ සකසිත සංකාරය වෙන්නේ. ඒ හින්දා මේ නාම රූප දෙකේ ඇත්ත ඇති ඇති දන්නාකම තිබුණොත් මේ සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන්, මේ කර්ම විඥාන නිරුද්ධ කරන්න පුළුවන්. අවිද්‍යාව, සංකාර, තණ්හා, උපාදාන කියන මේ කර්ම පැත්ත අපිට ක්ෂය කරන්න පුළුවන්. හැම වෙලෙම අවිද්‍යාව නිසායි අවිද්‍යාව, සංකාර, තණ්හා, උපාදාන අපට. අවිද්‍යාව නැති වුණොත් මේ කාර්යය ටික නැති කරන්න පුළුවන්. මම මේ දැන් අපි නිවන් දකින්නවා කියන එකට දල අදහසක් මම මේ කිව්වේ. මෙන්න මේකයි මේ අපි කරන්න යන්නේ කියන කාරණා. මම ඕගොල්ලන්ට දැන් එකක් ගන්න උපමාවල් අරගෙන කෙටියෙන් මම පෙන්නන්නම් මේක පැහැදිලි වෙන විදිහට. නමුත් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න මේ උපමාවෙන් කොස් කියලා යමක් ලෝකේ නැති වෙනවා නම් නැති වෙන්නේ කොහොමද කියන එක. තේරෙනවද? කොස් කියලා යමක් මතු නූපදින්න නම් ලෝකේ නොපවතින්න නම් මේ හේතුඵල නිරෝධය වෙන්නේ කොහොමද කියන එක. හේතුවක් නිසා හටගත්ත ඵලයක් තියෙද්දි ඵලයයි හේතුවයි දෙකම එකවර නැති වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා නැති කරන්න දෙනවා මොකද්ද? පෙර හේතුවට හටගත්ත ඵලය තුල නැවත ඵලයක් හටගන්න තියෙන හේතු ටිකයි කලින් නැති කරන්නේ. නැති කරලා ගහ පරිහරණය කරනවා. එක දෝෂේ නැහැ. ඊට පස්සේ ඒකේ අවශ්‍ය නැති වෙන මේ විදිහට නැති. ඒ වගේ පුරාණ කර්ම ප්‍රත්‍යයට හටගත්ත මේ ආයතන ටික පරිහරණය කරනවා. මේ ආයතන ටික උදව් කරගෙන නැවත කර්ම සකස් වෙනවනම් කෙලෙස් ඇති වෙනවනම් ඒ කර්ම කෙලෙස් ටික නැති කරනවා ඉස්සෙල්ලා. කර්ම කෙලෙස් ටික නැති කළාම නැවත මේ වගේ නාම රූප දෙකක් හදන්න තියෙන ශේෂ්ත්‍රය දැන් නැති කළා. පුරාණ කර්ම ප්‍රත්‍යයට හටගත්ත නාම රූප දෙක පරිහරණය කරනවා. ඒකේ ආයතන්තති ඉවර වෙනකොට ඉවරයි. මේ නාම රූප දෙකක් අපි විවාහ සත්‍ය පුද්ගලයා කියලා විවහාර කරනවා නම් පරිහරණය කරනවා නම් ඒක විවහාරයක් පරිහරණයක් විතරයි. ඒ නාම රූප පරම්පරාවේ නිරෝධය වෙන්නේ නැහැ. දැන් අපිට ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ලා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත විපාක ටිකේ පිරිසිදු භාවය. කෙලෙස් නැති සැබෑම ස්වභාවය ඉගෙන ගන්න වෙනවා. හරිද? ඒ ඉගෙන ගත්තාම තමයි අපිට මේ ඇත්ත නොදන්නාකම නිසා මේ කර්ම ඇති වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එතනදී පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ස්පර්ශ ආයතන හයේ නාම රූප දෙකේ සැබෑම ඇත්ත මං කිව්වා. රූප ගත්තොත් මහ භූත සහ උපාදාය රූපයි කියන රූප ටිකක් විතරයි තිබුණේ. ඒ ඉබඳු රූප ස්පර්ශයෙන් උපදින වේදනා සංඥාවන් ටිකක් තමයි සිතිවිලි ටිකක් තමයි උපන්නේ. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයක් තමයි තිබුණේ. අපි ඒක තේරෙන භාෂාවකින් අපි කතා කරමු. ඒකට තේරෙන භාෂාවකින් කිව්වේ අපි ඉතල රූපයකින් විතරක් ගන්න. හරිද? යම් කිසි කෙනෙක් නැති ටිකක් අරගෙන කියන්නේ උදැල්ලක් ගෙනහිල්ලා හුඹහක් ගාවට ගිහිල්ලා හුඹහ කොටලා නැති ටිකක් ගන්න. හරිද? අපි කියමු කෙනෙකුට ඕනේ වුණා මනුස්ස රූපයක් හදාගන්න. කියන්නේ දැන් මෙහෙ එහෙම උකුත් නැහැ. එයා හිතෙන් ඉස්සෙල්ලාම චිත්තජ රූපයක් උපදවා ගන්නවා, හදා ගන්නවා. හිතේ රූපයක් හැදයක්. ඒකට කියනවා මනුස්ස රූපේ කියලා. එතකොට ඒ හැඩේ උදව් කරගෙන
ඒ හැඩේට තමයි යා නම දැම්මෙත් මේක මනුස්ස රූපේ කියලා. හිතේ තියෙන රූපේ. ඒ රූපේ හදාගන්න ඕනෙකමක් තියෙනවා. මේ රූපෙට දැන් මේ මනුස්සයා කියන අදහස තමයි තියෙන්නේ. මේ හින්දා මෙයා පස්සේ මොකද කරන්නේ? උගල්ලක් අරගෙන උඹහ ගාවට ගිහිල්ලා නැති ටික පස්තික කොටල වතුර දාලා අනලා දැන් හිතේ තියෙන හැඩේට අනුව අවකාශ ධාතුව තුල නැති ටික ගාන්ට තියනවා නේද? දැන් හිතේ තමයි මේ හැඩේ තියෙන්නේ. මනුස්සයා කියන gati ටිකක් තියෙන්නේ හිතේ. තේරෙනවද? ඔන්න හිතේ තියෙන හැඩේට පඨවි ධාතුව රාශි කළ එක විතරයි කළේ. අවකාශ ධාතුව රාශි කළා. දැන් මෙහි මිනිස් රූප හැදුවද කියලා බලන්න. හැදුවේ පඨවි ධාතුව අවකාශ ධාතුව තුල රාශි කරපු එක විතරයි. රාශි කළා. දැන් මේ රාශි වෙච්ච රූපෙ දිහා හොඳට බලන්න. මේ රූපේ තුල සත්ව පුද්ගල ආත්ම භාවයක් තියෙනවද? නැති ටිකේ සත්වයක් කියලා දැක්කොත් හරියද? පුද්ගලයෙක් කියලා හිතුවොත් හරියද? කෙනෙක් කියලා හිතුවොත් හරියද? එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් සතර මහා ධාතුව සැදී පවතින අවකාශ ධාතුවත් කියන පංච මහා භූත ටික විතරමයි හිතේ තියෙන ගති ටිකට අමතරව රූප පැත්තේ තියෙන්නේ නේද? ඔන්න ඒ හිතේ තියෙන ගති ටිකට හැදිච්ච රූපේ උගලන්ට පැහැදිලිමයි නේද? සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කියන්නේ. මේ හැඩේ හැදෙන්න හේතු වුණා හැබැයි මොකද්ද? අර හිතේ තියෙන ගති ටික. අවකාශ ධාතුව තුල රූප රාශි වුණාට මේ විදිහට රාශි වෙන්න හේතු වුණා හිතේ තියෙන ගති ටික. මනුස්සකම කියන හදාගත්ත හිතේ තියෙන ගති ටික. මේ විදිහට මේ හැඩයට හැදෙන්න හේතු වුණාට හැඩේ තුල ඒ හිතේ තියෙන ගති මොකුත් ඇත්තේ නැහැ. කිසිම පුද්ගල භාවයකුත් නැහැ නේද? ඒ වගේ පෙර ජීවිතයේ මම කියන හැඟීමක් ඕගලන්ට තිබුණා නම් අද ඕගලන්ට මම කියලා තේ කරගන්න පුළුවන් චිත්තජ රූපයක් තියෙනවා. ඒ විදිහට මම කියන චිත්තජ රූපයක් තිබුණා නම් මේ තමයි පෙර ජීවිතයේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත. ඔය මම කියන හැඟීමත් එක්ක තමයි ජීවිත ආසාව නන්දි රාගය කියන එක තිබුණේ. ඔය නිමිත්ත මගේම වෙලා වෙච්ච හින්දා මම ඉන්නවා කියන හැඟීමක් අද වගේම පෙර තිබුණා. ඒ හින්දා එතන ජීවිතේන්ද්‍රයේ සිඳනකොටම ඔය gati ටික බලාගෙන ඔය විදිහටමයි ප්‍රතිසන්දි සිටේ තිබුණු කර්ම නිමිත්ත ප්‍රතිසන්දි සිටේ තිබුණු නාම රූප දෙකේ චිත්තජ රූප ඔය වගේ. ඔන්න ඔය හිතේ තියෙන එතකොට ඒ පෙර ජීවිතේ මම කියන හැඟීම තියෙනකොට අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත තමයි මේ මම කියන හැඟීම. ඒකට තමයි තණ්හා උපාදාන කියන කාරණා ටික උනේ. ඒ නිසා ඒ gati ටික ඒ විදිහටම අපි හීනෙන් දකින්නවා වගේ. සිතේ තියෙන චිත්තජ රූපයක් විදිහට තියෙන්නේ ඒ නාම රූප දෙක කියන්නේ ඒ gati ටික බලාගෙනම හටගත්ත ප්‍රතිසන්දි සිතේ තිබුණු නාම ධර්ම ටික ඒ හැඩෙම ගන්න. ඊට පස්සේ මෙහි අනබුන ආහාරයෙන් හැදුණු රූපේ විතරයි මේ රූපය අර හිතේ තියෙන කර්ම gati ටිකටයි මේ රාශි වෙන්නේ. රාශි වුණාම අවකාශ ධාතුවේ හැදිච්ච මේ රූපය අවකාශ ධාතුව තුළ මේ හැඩයට රාශි වෙලා තියෙන මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව විතරමයි මේ රූපේ තියෙන්නේ. අර හිතේ තියෙන හැඩයට රාශි වෙච්ච නැති ටිකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන gati ටික විතරමනේ තියෙන්නේ. ඒ වගේ කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන gati ටික විතරමයි. හැබැයි අවකාශ ධාතුව තුල මේ හැඩයට හැදෙන්න හේතු වුණා නාම ධර්ම ටික. නාම ධර්ම ටික හේතු වෙලා තමයි සතර මහා ධාතුව මේ විදිහටම හැදෙන්නේ. දැන් මේ සතර මහා ධාතු රූපේ තමන්ගෙත් නෙමෙයි. අර නැති ටික තමන්ගේ කියලා ගත්ත හැකි. හිතේ තියෙන කර්මජ gati ටික නිසා හැදුණු
ඒ රාශි වෙච්ච නැති ටික තමන්ගේ කිය හැකියි. අනුන්ගේ කිය හැකියි. දැන් තමන්ගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි පුරාණ කර්ම ප්‍රත්‍යය. ඒ වගේ මේ හිතේ තියෙන හැඩයට රාශි වෙච්ච මේ gati ටික රූප මිතිය තමන්ගෙත් නෙමෙයි මේක අනුන්ගෙත් නෙමෙයි මේක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගන්නවා. හැබැයි හටගත්තට මේ රූපේ තුල සත්‍ය පුද්ගලික ආත්මයක් වූ කිසිවක් නැහැ. මගේ වූ කිසිම දෙයක් නැහැ. දැන් මේ විපාක. තේරුණානේ? දැන් නිබඳු මේ ඔක්කොම රූප ටික එතකොට දකින්ද සත්‍යයන්ගේ රූප පුද්ගලයන්ගේ රූප නෙමෙයි යෝගලන්ට පෙනෙන්න ඕනේ අවිද්‍යා කර්ම තණ්හා කියලා මනසේ තියෙන චිත්තජ රූප හිතේ තියෙන නිමිති වලට අනුව හනබුන ආහාර ප්‍රත්‍යයෙන් හටගත සතර මහා ධාතු ටික අවකාශ ධාතු රාශි වල තියෙන හැඩ මේ තියෙන්නේ. තේරෙනවද? කොහොමද දැන් විපාක? දැන් විපාකයට අපි ආපහු කර්ම රැස් කරගන්නවා කියලා කියන්නේ අර නැති රූපයේ ඇස් ඉදිරි පිටට එනකොට ඒ හැඩේ ඒ නැති රූපේ හැඩේ විතරයි අපිට පෙනෙන්නේ. ඒ නැති රූපේ හැඩේ හිතට අරගෙන අපි වර්තමානයේ තුල මේ රූපේ මිනිස්සෙන්නේ කියලා අපි හිතුවෝ. දැන් අතන නැති රූපේ අපි ඇස් ඉදිරි පිටට හම්බ වුණා. හිතේ තියෙන gati ටිකකට මැටි ටික රාශි වුණා. රාශි වෙච්ච මැටි ටික ඇහෙන් දකිනකොට මේ හැඩසටහනක් තියෙනවා. ඔය හැඩසටහන හිතට අරගෙන අපි මේ නිමිත්තට මේ හැඩයට කියන්නේ මිනිස්සෙක්. මේක මිනිස්සෙක්ගේ හැඩේ. මේක හරියට අහවල් පුද්ගලයා වගේ විල්සන් වගේ කියලා මොන හරි නමකුත් දාන්න. කියන්නකො කිව්වහම දැන් මේ රූපය නිසා අපි සත්ව පුද්ගල නිමිත්තක් ආපහු හදාගෙන ඉඳලා මනස. මෙන්න මේ සත්ව පුද්ගල නිමිත්ත අපි ගාව තිබුණු නැවත සත්ව පුද්ගලෙක් කියනවා ඉන්නවා කියන කාරණාව මත ආපහු බාහිරට යන්න පුළුවන්. දැන් අපි දැක්කේ නැත්තම් පුරාණ කර්මෙන් රාශි වෙච්ච මැටි ටික ඇස් ඉදිරි පිටට එනකොටම ඒ හැඩේට අපි මේ සත්‍ය පුද්ගලෙක් කියලා අපි හිතන්නේ අපි හිතලා තියන්නේ කියලා දැක්කේ නැත්තම් අපේ සිතිවිල්ලට අපිම රැවටෙනවා දැන් අර රූපේ පුද්ගලයෙක්ගේ කියලා. දැන් අපි පැත්තකට ගියාමත් හිතෙන්නේ අර රූපේ පුද්ගලයෙක්ගේ කියලා. පුද්ගලයෙක් ගැන හැම වෙලාවෙම හිත හිතා කිය ඉන්නවා. මේ සතර මහා ධාතුයෙන් යුක්ත රූප නිමිත්තක් හිතට අරගෙන නිමිත්ත අපි ආයෝහණය කළා. රැස් කරලා සත්‍යයක් පුද්ගලයෙක් ඒ සත්‍යයේ නම මේකයි පුද්ගලයාගේ නම මේකයි වාසගම මේකයි විස්තර ගොඩාක් ඒකට ඇතුළත් කළා. කටයුතු කළාම අපි තුල භවයේ ගොඩ නැගෙනවා බාහිර නිබඳු හැඩෙන් යුක්ත පුද්ගලයෙක් බාහිර තුල ඉන්නවා. ඒ කිව්වේ ඉස්සෙල්ලාම හරියට හඬ කවපු නැති රූප රාමු ටිකක් වගේ තිබුණා. ඕකට හඬ කැවුවට පස්සේ අපිට හිතෙන්නේ ඒ හඬ ඒ රූපෙටයි කියලා. ඒ වගේ සත්ත්ව පුද්ගල නොවන අනාත්ම රූප නිමිත්තක් තමයි මුලින්ම අපිට හම්බ වුනේ. දැක්කේ දැන් මේ කනබුන ආහාරයෙන් හැදුන උතුම් නම් මොකද වෙන්නේ? දමයන්ත. දැන් මොන මෙච්චරලා තිබුණේ නැහැ වැඩි. දැන් අපි කියමු අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික එතන ප්‍රතිසන්දිසිතේ තියෙන හේතු ටික රාශි විච්ච සතර මහා ධාතු රූප මිතිය තමයි මේ තියෙන්නේ. කියන්නේ දැන් මේ රූපේ සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් කෙනෙක්වත් දෙයක්වත් නෙමෙයි කනබුර ආහාරයෙන් හැදිලා තියෙන්නේ. හැදුනට මේ විදිහට හැදෙන්න බලපෑව හිතේ තියෙන කර්ම ගති ටික. හිතේ තියෙන ගති ටික බලපෑවට රූපේ තුල එහෙම දෙයක් නැහැ. හිතේ තියෙන ගති ටික බලපෑවට මැටි ටික මේ හැඩයට හැදෙන්න හිතේ තියෙන නිමිත්ත උදව් වුණාට මැටි ටික මැටිමයි. ඒ වගේ හිතේ තියෙන මේ හැඩයට අවකාශ ධාතුව තුළ මේ රූප මිත්‍ය රාශි වෙන්න සිතිවිලි ටික උදව් වුණාට මේ රූප මිත්‍ය
රූප විදියමයි. නැත්නම් මැටි ටික මැටිමයි වගේ කන බොන ආහාරයෙන් හැදෙන පටිආපෝ තේජෝ වායෝමයි. ඉබඳු රූපයක් තමයි දැන් මගේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ. මොන දැන් කර්මයට විපාක මේ පෙනෙන්නේ. දැන් මේ නිමිත්ත මෙතන මේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මේ රූප නිමිත්ත මගේ හිතට අරගෙන මම දැන් ඒකට හඬ කවනවා වගේ එකක්. මේ රූප නිමිත්ත රාමේ ගමන්ත මහත්යන්නේ. එයා වැඩ කරන්නේ මෙතනනේ. එයාගේ විතර මෙහෙම තියෙන්නේ. අම්මලා අහවලානේ අම්මගේ නම මෙහෙමනේ තාත්තගේ නම මෙහෙමනේ. සහෝදරින් ආයුහුනේ කියන බොහෝ නිමිති මේ නිමිත්ත වටා හිතන්න පුළුවන් රැස් කරන්න පුළුවන්. කළා මෙයා මේ දමයන්තමයි කියලා උපාදාන වශයෙන් ගත්තාම Taman තුල සිටිවිල්ල ගොඩ නැගිනවා මේ හැඩේ පුද්ගලයේ එයා බාහිර ඉන්න කෙනෙක් කියන ගතියක් මාතුල ගොඩ නැගෙනවා. ඊට පස්සේ දැන් මම දමයන්ත මහත්ය බලන්න යනවා කියලා මගේ හිතේ තියෙන නිමිති ටික සිහි කරගෙන මේ හිතේ තියෙන නිමිත්තට අවකාශ ධාතුව තුළ රාශී වෙච්ච සතර මහා ධාතු ටික තමයි හොයාගෙන යන්නේ. සතර මහා ධාතු රූපය ආපහු දකින්නකොටම මගේ හිතේ තියෙන gati ටික ආයෙත් මට සිහි වෙනවා. නමුත් මේ ඇත්ත නොදන්නකොට මම හිතන්නේ මෙහි දමයන්ත කියලා කෙනෙක් ඉන්නවා එයාව බලන්න ගියා එයා හම්බුණා කියලායි හිතන්නේ. මට මෙතන තියෙන අනාත්ම ස්වභාවය කවදාවත් තේරෙන්නේ නැහැ. විපාකයේ දැන් කර්මයක් වෙලා මගේ මනසේ තියෙන කර්මජ ගති ටිකෙන් තමයි මම මේ නාම රූප දෙක ඉදන් පරිහරණය කරන්නේ. ඔන්න දැන් හේතුවක් නිසා ඵලයක් තුනහම ඵලයේ හේතුවක් කරගෙන තියෙනවා. දැන් මගේ මනසේ තියෙන ගති ටික මට පෙනෙන්නේ මේ නාම රූප. ඵලයේ හේතුවක් වුණා කියලා කියන්නේ දැන් මගේ මනසේ තියෙන gati ටිකේ ඡායාව ගැටලා තියෙන මේ නාම රූප වලට. මුලින්ම හම්බුනේ අපිට මොකද්ද? නැති රූපයක් හම්බුනේ. දැන් මේ මිනිසයා කියන gati ටිකට නැති රූපේ හැදුවාම හදපු නැති රූපේ බලාගෙන මිනිසයා කියන කම යෙදුනා. අපි ඒක නොදකිනකොට අපිම රැවටෙනවා අර නැති රූපේ මිනිසයා කියන්නේ. නේද? දැන් මිනිස්යාගේ රූපයක් දකින්නවා කියනකොට විපාකයේ කර්මයක් වෙලා. එතකොට දැන් අපිට මේ නාම රූප දෙකේ මුලින්ම තිබුණේ අනාත්ම ස්වභාවයේ සත්පුද්ගල නොවන ස්වභාවය. ඒ බඳු රූප නිමිත්තක් මනස ඇතුළට අරගෙන මනසේ තියෙන නිමිත්තට මේ සත්‍යයේ පුද්ගලයෙක් අහවල් කෙනෙක් කියලා අපි හිතුවහම අපේ මනස තුලයි දැන් සත්ව පුද්ගල නිමිති ටික ඔක්කොම තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ. අපි අහවල් පුද්ගලයා බලන්න යන්න ඕනේ කියලා ගිහාම කරන්නේ මොකද්ද? මේ හිතේ තියෙන හැඩේට රාශි වෙච්ච සතර මහා ධාතුවයි හොයාගෙන යන්නේ. ඇස් ඉදිරි පිටට ඉබඳු රූප නිමිත්ත හම්බ වෙනකොටම අර මනසේ හදාගත්ත හිත ඇතුලේ තියෙන gati ටික ආපහු සීවෙනවා. නමුත් අපි මේ පටිච්චසමුපාද සිද්ධිය දන්නේ නැත්නම් හේතුවක් නිසා ඵලයක් හටගත්ත ඵලයේ ඇත්ත මෙන්න මේකයි. ඒක නොදන්නා කම නිසා නැවත මනස මේ කර්ම නිමිත්ත හදාගත්ත කම නේද පුද්ගල භාවය කියන්නේ. අපිට රූප විපාක වශයෙන් හම්බ වෙන ආයතන ටික හම්බ වෙනකොටම අපේ මේ කර්ම ගතියම ආපහු ඊ වෙනවා ඊදෙනවා නේද? කියලා අපි දන්නේ නැති වුණාම අපි හිතාගෙන ඉන්නේ දැන් මේ විපාක නාම රූප දෙක කෙනෙක්ගේ කියලා. දැන් කෙසු පුද්ගලයෙක් ලොම් නිය දත් හම්මස් නහර ඇට ඔක්කොම දන්නේ කියලා දැන් කියනවා. එතකොට දැන් අපිට ඔන්න කර්මය විපාකයේ කර්මයක් බවට පත් කරගන්න. දැන් අපි සත්ව පුද්ගල භාවයේ සත්ව පුද්ගලයක තමයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට දැන් වර්තමාන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ටික ආයෙත් හැදිලා. ඒ කියන්නේ සත්‍ය පුද්ගලයේ ඉන්න භවයකයි අපි ඉන්නේ. මේ ජීවිතේදී අවසන් වෙනකොටම ඉන්න දැන් අපි අම්මා සීකල බලන්න යන්නේ තාත්තා සීකල බලන්න යන්නේ එහෙ ඉන්නේ හින්දානේ. ඒ වගේම අනාත්ම රූප ටිකක් එනකොට මනසේ නිමිත්ත අරගෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා හදලා ඒව හොයාගෙන ගියාම සතර මහා ධාතු රූපය හම්බ වෙනවා. රූපේ දකින්න ආයෙත් මේ ගතිය යෙදෙනවා. ඕක නොදන්න කම නිසා සතර මහා ධාතුවේ දැන් සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන
චේතනාවකින් යුක්ත භවයක් අපි හදාගෙන තියෙනවා. අපි තුල. මෙහෙම තියෙනකොට ඕගොල්ලෝ අම්මා බලන්න දැන් යනවා කියලා යනවනේ. ඉන්නේ හින්දා මේ කයෙන් යන්න පුළුවන් හින්දා යනවා. මරණාසන්න මොහොතේදී සිහි කළා ඒ දේ ගන්න ඒ කෙනා බලන්න යන්න ඕනකමට යන්න හදනකොට යන්න බෑ. කය මෙතන බින්දිලා ඒ විදිහටම හිත බැලගන්න. දැන් ඕගොල්ලෝ යන එකයි ප්‍රතිසන්දි වශයෙන් යන එකයි අතර තියෙන්නේ මේ කය යෑම, ගෙන යාම හෝ නොයම කියන එක විතරයි. මානසික ක්‍රියාවලිය ඒ විදිහටම මේ නැමී පවතින. එතකොට ආපහු මේ වගේම ඔන්න රූපයකට බැසගත්තාම ඒ සිතේ තියෙන කර්ම ගතියට ආයෙත් ඒ සතර මහා ධාතු රූපය හැදෙනවා. අපිට පුළුවන් නම් එක දෙයක් කරන්න. මොකද්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත මේ විපාක ටික සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම නාම රූප දෙකක් කියන අවබෝධය. එතකොට අද අපිට සත්පුද්ගලයේ දේවල් කාරණා හම්බ වෙන්නේ වර්තමාන කර්ම භවයේ තුලින් බවට අපිට නුවණ තියෙනවා. ඒ කියන්නේ අනාත්ම ධර්මතාව ටිකක් නම් ආයතන ටිකක් නම් හැදුනේ. ඒබඳු ආයතන ටික දැන් අපි කියමු මේ රූප නිමිත්ත ඉස්සරහට එනකොට ඉස්සෙල්ලා සිහි කරගන්න නමක් නැහැ. දැන් ওই නම කියන එක නැත්තම් ඒ කාරණා ටික මේ රූපෙට අයිති නම් ඔක්කොටම තේරෙන්නේ නැද්ද? දැන් ඇස් ඉදිරියට එන්නේ රූප නිමිත්ත විතරම. අහගත්තට පස්සේ කරන්නේ ශනික හිත වේගවත්. මේ නිමිත්තට හිතෙන් තංගල හිතා ගන්නවා මේ අහවල් නම. එදා ඉඳන් කරන්නේ මේ නිමිත්ත සිහි වෙන දකින ගානේ අර සිද්ධිය තී කරගන්න එක මම වෙන්නේ. එතකොට ඔන්න ওই වගේ සිද්ධියක් අපිට වෙලා තියෙනවා. අර මම කියන්නේ වඩු මහත්ෙක් හිතේ පුටුවක් හදාගෙන කර්ම චිත්තජ රූපයක් හදාගෙන රූපයට පුටුව කියලා නමක් දාලා ඒක හදාගන්න ඕනකමක් නිසා කැලේකට ගිහිල්ලා ගහක් ඉරලා හිතේ තියෙන හැඩයට අවකාශ ධාතු තුන සතර මහා ධාතු ටික රාශි කරනවා. රාශි කරපු සතර මහා ධාතුව දකින්නකොටම ආපහු පුටුව කියන අර හැඟීම් ටික මනසේ යෙදෙනවා. ඔය සිද්ධිය නොදන්නා කම නිසා තමන්ගේ මනසේ ගති ටිකට තමන්ම රැවටිලා අර සතර මහා ධාතුව පුටුවයි කියලා ඇලිලා බැඳිලා ගැටිලා ඉන්නවා. මනසේ තියෙන කර්ම ගති ටිකට විපාක තමයි සතර මහා ධාතු රූපයක් අවකාශ ධාතු කියලා හැඳින්වෙන එක විපාක. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව දුරු වුණොත් මෙයා ආපහු දකින්නේ පුටුවක් නෙමෙයි ඊගාව චක්‍රයේදී මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා නිසා සතර මහා ධාතු රූපය ඇති වෙලා තියෙනව නේද කියන කාරණාවයි දකින්නේ. එතකොට මේ ඇත්ත නොදන්නා ලෝකයා මනසේ තියෙන gati ටික රැවටිලා මේකට පුටුව කියලා විවහාර කරනවත් නේද කියලා දකිනවා. ලෝකයා රැවටිලා මනසේ gati හඳුනා ගන්න බැරිව මේ රූපේ පුටුව කියලා බැඳිලා ඉන්නවා කියලා දකිනවා. රූපේ සතර මහා ධාතුයි කියලා දකිනවා. ලෝකයා මේ රූපේ විපරිණාම වෙච්ච දවසට පුටුව කැඩෙනවා පුටුව නැති වෙනවා පුටුව හුරු ගත්තා කියලා පුටුවක් නිසා විඳින දුකක් විඳිනවා නේද ලෝකයා කියලා දකිනවා. නමුත් Taman දකිනවා මොකද්ද මේ රූපී ඇති වෙච්ච නැති වෙච්ච හැටි. මේක රූපයක් මේ රූපය ඇති උනේ මේ. අද මේ ඇත්ත නොදන්නා කමින් මනසේ ඇති වෙන මේ gati ටික ඔය රූපෙට ගැට ගැහුවොත් ඔය රූපේ පුටුවක් කියලා එතනින්. එහෙම වුණොත් මේ පුටුවකට තණ්හා කරනවා කියන එක නවත්තන්න බෑ. පුටුවකට තණ්හා කරනවා කියලා සතර මහා ධාතුටයි බැඳෙන්නේ. එහෙම වුණොත් නැවත ආපහු මේ වගේ ප්‍රතිසන්දිට යනවා කියලා එයා දන්නවා. ඒ වගේ ඕගලන්ට තේරෙන්න ඕනේ එහෙනම් දැන් මෙතන ඉඳලා අම්මා තාත්තා දරුවා ගැන සිහි කරන්න පුළුවන් වෙනකොට ඔය සිහි කරන්න හැකියාව ගෙනත් දෙන රූප නිමිති ඉස්සෙල්ලාම ආවේ. ඉස්සෙල්ලාම ඇසිදිරිට ආපු රූප නිමිති වල ඇත්ත තමයි කන බොන ආහාරයෙන් හැදුණු මහ භූත සහ උපාදාය රූපයක නිමිත්තක් තමයි ඕගොල්ලන්ගේ ඇසිදිරිට ආවේ.
ඒකද අවිද්‍යා කර්ම තණ්හා කියන එතන තියෙන හේතු ටික නිසායි අවකාශ ධාතු ওই නිමිත්ත රාශිය උනේ. ඒක පිළිසිඳ නොදන්නාකම ඒ රූප නිමිත්ත දැන් මේ හිතට අරගෙන ඕගොල්ලෝ දැන් ඔය හිතට තමන් මේ නිමිත්ත ගන්න එකට අවිද්‍යා සත්‍යෙන් හටගත සංකාර නිමිත්ත කියලා කියනවා. ඒකට තමයි දැන් දරුවා කියලා නැත්නම් අම්මා කියලා ඕගොල්ලෝ සිහි කරන්න පුළුවන්කමක් තියෙන සිහි කරන හැකියාවක් තියෙන මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් මනස තුළ හටගත්ත කර්ම නිමිත්ත. ඔය නිමිත්ත සිහි කරනකොට ඕගොල්ලන්ට අම්මට තියෙන සෙනෙහස දරුවට තියෙන සෙනෙහස කියන gati ටික ඔය සිිතේ තියෙන නිමිත්ත සිහි කරනකොට මේ gati ටික ඔක්කොම එනවා. දරුවා ගැන දුක් වෙන්න පුළුවන් දුක් වෙන්නත් පුළුවන් සතුට වෙන්න පුළුවන් සතුට වෙන්නත් පුළුවන් අඬන්න ඕන නම් අඬන්නත් පුළුවන් දරුවා සිහි කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන් නේ. එතකොට මේ නිමිති ටික ඔක්කොම ওই විදිහටම ওই දරුවා කියලා දැන් සිහි කරගන්න පුළුවන් මේ ටිකට තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ පෙන්වන්නේ මේ වර්තමාන හේතු පහ කියලා. දරුවා බලන් යනවා කියලා ඕගොල්ලෝ ගිහාම වෙන්නේ මොකද්ද? ආපහු මේ හේතු පහ නිසා වර්තමාන ඵල පහක් හදාගන්න විපාක ධර්මතා පහ. ඇහැ හදාගෙන රූප හදාගෙන චක්කු විඥානය හදාගෙන ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා ටික හදාගත්තා කියන විඥානාවු සලසන පස්ස වේදනා කියලා එක්තැනිකව මේ ධර්මතා පහ මේ කර්මයට විපාකයකට හදාගත්ත එක තමයි ඕගොල්ලන්ට දරුවා තෙවුනා කියලා කියන්නේ. තෙවුනා කියන තැනක දරුවෙක් නෙමෙයි තෙවුනේ අවකාශ ධාතු තුල රාශි වෙච්ච සතර මහා ධාතුවක් ඒ ස්පර්ශයෙන් ගැටිච්ච චිත්තජයි දීකටිකුත් උපන්. ඒ විපාක ධර්මතා පහ උපදිනකොටම මේ හේතු පහ ආපහු මනසේ යෙදෙනවා. ඕක නොදකින්නකොට ඕගලන්ට පෙනෙන්නේ මම දරුවා බලන් ගියා දරුවා දැක්කා වගේ පෙනෙනවා. නම් ඕගලන්ට පුළුවන් සිහිපත් කරගන්න මේක මොනතරම් ඇත්තද කියලා. දැන් මේ දරුවා කියන නිමිත්ත තියෙනවා. අවකාශ ධාතුව තුල ඇවිදිනකොට ওই හිතේ තියෙන හැඩේට අවකාශ ධාතුව තුල ඍතු ප්‍රත්‍යයෙන් රූපයක් හැදලා තිබුණොත් ෆොටෝ එකක් කියන්නේ හැදිලා තිබුණත් ආමේ දරුවානේ කියන අදහස එයි. එතකොට හොඳට තේරෙනවා මොකද්ද මේ හිතේ තියෙන නිමිති ගති ටික තමයි කර්මය කියන්නේ. ධාතුව තුල මේ හිතේ හැඩේට රාශි වෙලා තියෙන රූපේ දකිනකොට මාතුලාපෝ මේ තිබුණු සංඥාව ප්‍රපංච සංඥාවන් මනස තුලම ආපහු ඉදිලා කියන එක තමයි හොඳට තේරෙන්නේ. එතකොට රූපේ දකින්නත් කලින් දරුවා කියන අදහස දැන් තියෙන්නේ මනසේ නේද? ඇස් ඉදිරිය පිටට ආවේ චිත්‍රේ ලෑල්ලක ඇඳපු චිත්‍රයක් නේද? ඒක දකින්නකොටම දරුවා කියන අදහස එනවනම් ඕගොල්ලන්ට හොඳට බලන්න අර චිත්‍රයට ඇඟිලි දික් කරන්න පුළුවන් දරුවා කියන්නේ. ඒ චිත්‍රයේ කැඩුණොත් දිගුණොත් චිත්‍ර දරුවා නැතුණා කියලා අඳන්න වැළපෙන්න පුළුවන්. එහෙනම් අපි හැබෑවටම කියන රූපේ. දැන් මේ හිතේ තියෙන නිමිත්ත තියෙන්නේ දරුවා කියන නිමිත්ත. හොයාගෙන යනකොට අවකාශ ධාතුවේ කන බොන ආහාර පානයෙන් හැදුණු රූප මිතිය තමයි ඇස් ඉදිරි පිටට එන්නේ. ඒක දකින්නකොටම දරුවා කියන අදහස මනසේ යෙදෙනවා. නුවණක් කියනවා නම් කෙනෙකුට එයා සතර මහා ධාතු දරුවා හැටියට ගන්නෙ නැහැ. දකින්නේ නැහැ. සතර මහා ධාතුවේ තමන්ගේ දෙයක් දකින්නේ නැහැ. ඕගොල්ලන්ට ඒ රූපේ දිහා බලාගෙන දරුවා කියලා අඳන්න වැළපෙන්න පුළුවන්ද කියලා බලන්න මේ gati ටික මනසේ දෙන්නේ කියලා දැක්කේ. එතකොට එයාට තේරෙනවා අර රූපේ විපරිණාම වෙනකොට දරුවා මරුණා කියලා දුක් වෙනවනම් දුක් විඳින්නේ මනසේ තියෙන දුබලතාවය නිසායි කියන්නේ. තමන්ගේ සිතිවිලි තමන්ට ගැටහිලා නැති කමයි කියන්නේ. එතකොට එයා මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් මම කියලා දකින්නේ. ස්පර්ශ ආයතන හයේ කිසිවක් මගේ දකින්නේ. කිසිම දෙයක් මගේ ආත්මය වූ දෙයක් දකින්නේ. මේත මම නේතු හමස්මින් නිමිතු අත්තාති ඒව මේත යථාභූත සම්මප්පණය දක්වනවා. මේ ස්පර්ශ ආයතන හයේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කිසිවක් එයා දකින්නේ. අපි මෙහෙම කිව්වොත් නුවණින්ම ඔන්න අපිට හිතේ නිමිත්තක් හදාගෙන නිමිත්තට අපි වළඳ කියනවා.
වළඳ කියන අදහස දාලා වළඳ හදාගන්න තියෙන ඕනකමක් තියෙන ඕන දැන් අවිද්‍යාව සංකාර තණ්හා කියන gati ටික ඔක්කොම මනසේ. ওই නිසා මැටි ටිකක් කොටලා හිතේ තියෙන හැඩයට අවකාශ ධාතු රාශි කළා. රාශි කරනකොට අපි දැන් හොඳට නුවණින් බලන්න. හරිද? හිතේ තියෙන හැඩයට සතර මහා ධාතු රාශි කළේ. රාශි කරපු සතර මහා ධාතුව දකින්නකොටම හදන්න හේතු වෙච්ච gati ටික මනසේ ඉදුණා අපව වළඳ. දැන් අපිට බාහිර වළඳක් දකින්න පුළුවන්ද? බාහිර තියෙන්නේ හිතේ හැඩයට රාශි වෙච්ච සතර මහා ධාතු ටික. ඊට පස්සේ ආයෙත් හිතේ හැඩයට හදනවා මිනිස්සෙක් කියන හැඩයක් හිතේ හදාගෙන ඒ හැඩයට නැටි ටිකක් හදනවා. හදපු නැටි ටික දකින්නකොට මිනිස්සයා කියන අදහස ඇති වෙනවා. ඕක දකින්නවා නම් ඔන්න දැන් මේ රූප දෙකේ වෙනසක්. ඔය වගේ රූප 10ක් විතර අපි හැදුවෝ. හදලා කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන gati ටික නිසා නැටි ටික හදලා නැටි ටික දකින්නකොටම වළඳ කියන අදහස මනසේ යෙදුනේ. නමුත් ඒක දන්නේ නැතුව අර රූපේ වළඳ වගේ තේරුනොත් ඔය විදිහටම හිතේ තියෙන gati ටිකට නැටි ටික හදලා නැටි ටිකෙන් මනුස්ස කියන හැඩය හදලා ඒ රූපේ දකිනකොට මනුස්ස කියන gatiය මනසේ යෙදුනොත් ඒක දන්නේ නැතුව අර රූපේ මනුස්සයා කියලා හිතියේ. පැත්තකට ගියොත් මෙයාට බාහිර තියෙයි නේද මිනිස්සු ඉඳී වළං තියෙයි මුක්ති තියෙයි දේවල් දොරවල් තියෙයි කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ. හිතේ තියෙන gati ටිකට සතර මහා ධාතු රූපේ එක එක හැඩ හදලා ඒ රූප දකිනකොට ඒව හදන්න හේතු වෙච්ච gati ටික මනසේ යෙදුණා කියලා දැක්කොත් ඕගලන්ට බාහිර ওই වගේ එක එක gati හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ මොනවද? සතර මහා ධාතු ශුන්‍යතාවයක් විතරයි නේද? ඔන්න දැන් අපිට වෙලා තියෙන දේ. අපිට වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට මේ බාහිර ස්පර්ශ ආයතන හයේ මිනිස්සු ඉන්නවා, ගෙවල් තියෙනවා, මුක්ති හට්ටි තියෙනවා කියලා වෙලා තියෙන්නේ මොකද කියලා දන්නවද? හිතේ තියෙන කර්මජ ගති වලට සතර මහා ධාතුව රාශි වුණාම රාශි කරපු සතර මහා ධාතු මේ හැඩේ ගන්න මේ හැඩේ හදන්න ඉස්සර වෙලා මේ වගේම හිතේ කර්ම නිමිත්ත කෙනෙක් හදාගෙන මේ නිමිත්තට බෝතලේ කියලා නම් කරලා මේක හදාගන්න තියෙන ඕනකම නිසා සතර මහා ධාතුවේ නොයෙක් සංයෝජන අරගෙන හිතේ හැඩයට රාශි කරපු රූපයක්. මේක හැදලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකයි සතර මහා ධාතුව ආහාර කරගෙන අවකාශ ධාතුව තුල තියෙන්නේ. ඕක හදන්න උදව් වෙච්ච හේතු ටිකම හැදුවට පස්සේ මනසේ යෙදුනේ. යෙදෙන. නමුත් ඒක දන්නේ නැත්නම් එයා හිතන්නේ තමන්ගේම කර්මයට තමන් රැවටෙන දැන් බෝතලේ. ඔය වගේ හිතේ තියෙන ගතියට රූප 10ක් හැදුවොත් 10ම හදන්න හේතු වෙච්ච ගති ටික යෙදෙනකොට ඒක දන්නේ නැතුව ඒ ගති ටික අර රූපෙට අයිති කියලා හිතුවොත් ඕගලන්ට ද්‍රව්‍ය කාරණා 10ක් තියෙනවා. නමුත් මේ හිතේ තියෙන ගති 10 නිසා ඒකත්යෙන් වූ සතර මහා ධාතුව රාශි වුණා. ඒ සතර මහා ධාතුව දකින්නට ආපහු මනස තුළ මෙහෙම ගති 10ක් ඉදුණා කියලා දැක්කොත් මෙබඳු ගති නානත්වයේ තියෙන මනස පැත්තෙන් ඉස්සක ඕගලන්ට බාහිර තියෙන සතර මහා ධාතුවේ ශුන්‍යතාවයක් තියෙනවා. ඕගලන්ට සතර මහා ධාතුවේ සත්‍ය පුද්ගලය හම්බ වෙන්නේ නැහැ. ද්‍රව්‍ය කාරණා හම්බ වෙන්නේ නැහැ. බඩු මුට්ටු හම්බ වෙන්නේ නැහැ කිසිම දෙයක්. තේරෙනවද මේ ස්පර්ශ ආයතන හයේ අපිට මේ සත්‍යයේ පුද්ගලයේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩන් දකින තාක් මනසේ ගතිය හිඳෙන්නේ මේ කර්ම ගතිය හිඳෙන්නේ. ඉස්සෙල්ලාම ලෝකයේ අනාත්මයෙන් දකින්න කියලා කියන්නේ. මොන මෙයා මේ එක පරියායක් මේ ලෝකයේ අනාත්ම ස්වභාවය දකිනවා මෙයා. අපේ මනසේ තියෙන අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කර්ම කෙලෙස් කියන ගති දෙක නිසායි මේ අනාත්ම ලෝකයේ ආත්ම විදිහට මට පෙනෙන්නේ කියලා දන්නවා යා. මනසේ තියෙන ගති ටිකට අනාත්ම රූපය හදලා අනාත්ම රූපේ දකිනකොටම ආත්ම සංඥාව මනසේ දිලා. නමුත් ඒක නොදන්නා කම නිසා රූපය ආත්ම වගේ මට තේරෙන්නේ කියන කම එයා දකිනවා. දැක්කහම එදා ඉඳලා එයාට ඕනකම එනවා මගේ මනසේ තියෙන ආත්ම සංඥාව ආශ්‍රව ගෙවා ගන්න. එයා දන්නවා මේ හැම රූපයක්ම සතර මහා ධාතුයි. මේ සතර මහා ධාතු වල තියෙන ඒකත්වය. මේ වරඹය පුද්ගලයේ සත්වයේ ගෙවල් දොරවල් කියලා නානත්වයකට ගිහිලා තියෙන මනසේ තියෙන ආශ්‍රවමයි. ඒ නිසා එයා දන්නවා යම් දවසකදී
ඇතිලි මුට්ටි හත්ති ගල් දරවල් තියෙන ටික මනසේ ගෙවුණු දවසට මෙහෙ තිබුණේ අවකාශ ධාතුතු රාශිච්ච පටවි ධාතු විතරයි. හම්බුනේ. පටවි ධාතු විතරයි කියලා ගන්න. පටවි ධාතුව කියලා එක දැක්කොත් මේ පටවි ධාතුව කියන එක දැක්කහම පටවි ධාතුවේ ජීවල් දරවල් බඩු මුට්ටු කියලා බැඳිලා දුක් විඳපු එක ගැන කලකිරෙනවා. පටවින් පටවිතෝ ඤත්වා පටිවිස්මින් නිද්දින්දති. පටවිය කලකිරෙනවා. නිද්දින්දින් විරජ්‍යති. කලකිරීමේ නොයලෙනවා. මේ පටවි ධාතුවේ ඇලෙන්නේ මේක ඇක්ටිවිය මේ මුක්තිය මේක බලන්ද ඒක මගේ කියලා ගත ගහගන්න යන්නේ. නොයලෙනකොට මේ මනස තියෙන gati ටික නිදෙනවා. කෙලෙසින් දින ආශ්‍රමයේ හිත නිදෙනවා. නිදිමා කියලා නුවනේ. අවපැත්තකින් ගත්තාම අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට රාශියක මේ සතර මහා ධාතුව බලාගෙන සතර මහා ධාතුව නිසා මනසේ ආශ්‍රව ප්‍රපංචය ඉදිලා තියෙනවා කියලා හඳුනාගත්තේ මේ බාහිර ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය ඕගලන්ට තේරෙනවා. ඒ කියන්නේ මෙහෙම ඉඳලා බාහිර දරුවා ගැන හිතන්න බෑ. Tamante දෙච්චෙන් läග්ග හිතන දානවා. ඇයි Tamanට හොඳට නුවණයි මම දරුවා බලන්න කියලා ගියාම කන බොන ආහාරයෙන් හැදුණු කෙටියෙන් නේද කම්මස්නහරවල යුක්ත කන බොන ආහාරයෙන් සතර මහා ධාතු රූපයක් ඉදිරියට දෙයි. එනකොට මේ දරුවා කියන මේ දැන් සිහි කරන්න පුළුවන් gati ටිකම ආපහු මගේ මනසේ දෙන්නට වෙන්නේ. කියලා ඔහොම බලන්න බාහිර කෙනෙක් ඉන්නවා කියලා හිතන්න තියෙන මොඩකම අඩුයි. එතකොට බාහිර ඉන්න දරුවා ගැන හිතලා අඬන්න බෑ. හිතලා සතුටු වෙන්න බෑ. දරුවා ගැන හිතලා පපුව පිච්චෙනකන්, දැවෙනකන්, කැවෙනකන් මොකුත් නැහැ. අන්තිමට යාලා තේරෙන්නේ මම පිච්චිලා තියෙන්නේ, දැවිලා තියෙන්නේ, තැවිලා තියෙන්නේ මගේ සිතිවිලි ටිකකටයි කියන අවබෝධයක් එනවා. තේරෙනවද? දැන් මෙහෙම ඉඳලා යාට අම්මා ගැන හිතන්න පුළුවන් නම් එයා දන්නවා මේ තමයි මගේ මනසේ තියෙන කර්ම නිමිත්ත කියන්නේ, gati කියන්නේ. මං අම්මා බලන්න කියලා ගියොත් කෙස්ලොම් නේද සම්මස්නහර ඇට මිදුලේ යුක්ත කනබොන ආහාරයෙන් හදන රූපය ඉදිරියට දෙයි. එනකොට මේ අම්මා කියන දැන් සී කරන්න පුළුවන් gati ටික මගේ මනසේ ආයි ඉන්නේ. කියලා දකින්නවා. එතකොට එයා දකින්නවා එහෙනම් මෙතන තියෙන කනබොන ආහාරය අම්මා තාත්තා කියලා දකින්න සුදුසු නැහැ නේද කියලා දන්නවා. එතකොට මෙතන ඉඳන් අම්මා ඒ අවබෝධය වැඩි වුණොත් හොඳට එන්න සිතුවිල්ලක් හිතන්නත් ලැජ්ජ හිතන මට්ටමකට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය ශ්‍රාවකය සම්බ සංස්කාරයක අට්ඨියේති හරායති විකුච්චති. සියලු සංස්කාරයන්ගේ පිළිකුල් කරනවා. මේ කලකිරෙනවා, ලැජ්ජ වෙනවා. හිතේ තියෙන නිමිති අරගෙන අම්මා තාත්තා දුව පුතා කියලා තොරතුරු දෙන්නට හිතා ඉන්නේ යා ලැජ්ජ වෙනවා. මම මෙච්චර මෝඩද කියලා. මේ වගේ gati ටිකක් නිසා සතර මහා ධාතු රූප හොයාගෙන ගිහිල්ලා අම්මා කියනවා කියලා බලන්න කියලා අපි කියමු අම්මා රූප බලන්න යනවා කියන්නකෝ. හිතේ තියෙන gati ටික දී කරගෙන චිත්තරේ දියසායන් ටිකකින් ඇඳපු රූපේ ගාවට ගිහිල්ලා ඒක දකිනකොටම අම්මා කියන gati ටික කියලා අනේ අම්මා නැති වෙලානේ කියලා අඬයි. අඬන. එතකොට දැන් බලන්නකො තමන්ගේ සිතුවිලි ටික අර චිත්‍රයේ හැපිලා ආපහු ඇවිල්ලා විතරනේ තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන්ද ඒ චිත්‍රය දිහා බලාගෙන අඬන්න? අම්මා කියලා චිත්‍රයට අඬනවා නම් කෙනෙක් චිත්‍රය දිහා බලාගෙන අම්මා කියලා කෙනෙකුට අඬන්න පුළුවන් නම් ඒ ඇඳීමත් කනබුන ආහාරයෙන් යුක්ත රූප දිහා බලාගෙන අඬන කෙනාට අතර වෙනසක් නැහැ. මේ රූපේ මාව තමන් කියලා දකින්න එක අතර වෙනසකුත් නැහැ. මේ රූපේ තමන් වෙලා තියෙන්නේ එහෙම. ආය අම්මා තාත්තා විතරක් නෑ තමන් ඉන්නවා වෙන්නේ නෑ. එතකොට තමයි උච්ඡේදවාදයට එන්න ආයි අම්මා තාත්තා නෑ. තමන් ඉන්නවා නම් එහෙනම් නොසලකා සිටිය යුතුයි කියන දරකටත් පත් වෙනවා. නමුත් තමන් කියන තැනත් අතහැරෙනවනේ. එතකොට ඇලෙන්න ගැටෙන්න සාධාරණ අසාධාරණකම් ඔක්කොම අතහැරෙනවා. අසාධාරණේ කිය සාධාරණත්. සාධාරණ කිය අසාධාරණ. හැබැයි කරුණාව, දයාව, අනුකම්පාව කියන මෛත්‍රී සාගත ගති නැති. ඒස්තිකාර අතහැරෙනවා. මම මේ කතා කරන ටික තේරෙනවා. දැන් මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා. ඔය ටික තේරුණාම ආර්ය ශ්‍රාවකයට එයාට හොඳට තේරෙනවා මේ ලෝකේ එකයි
ditthi සම්පන්න පුද්ගලයා කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය. කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය. කිසිදු ආත්මියෝ කිසිවක් දකින්න. සිතුවිලි පැත්තේ සිතුවිලි ටිකක් අම්මා කියන තැනද තියෙන සිතුවිලි ටිකක්. බලන්න ගියාම හම්බ වෙන රූපේ පැත්තේ බැලුවාම සතර මහා ධාතු. ඕ උපාදාය. එතකොට චිත්තජයසික රූප ටිකක් පෙනෙනවා මිසක එයාට ඒකයි පරමාර්ථ වශයෙන් තියෙන චිත්තජයසික රූප කියන ධර්මතාව ටිකක් සංගත පරමාර්ථ කියලා කියන්නේ. ඒකවත් තමයි අනිත් රූපේ සතර මහා ධාතු මෙතන චිත්තජයසික ටිකක් තියෙනවා. එතකොට දැන් අපි අවිද්‍යා සංකාර කියන තැනක කර්ම කෙලෙස් එදිට සිතයි සිතිවිලි යොමුයි. එතන චිත්තජයසික. ඒ ටික බලාගෙන හදාගන්න රූපේ සතර මහා ධාතු. ආපහු සතර මහා ධාතු ටික දකිනකොටම කර්ම කෙලෙස් ගතියෙදිට චිත්තජයසික ටික උපදිනවා. අපි අම්මා බලන්න යනවා අම්මා දකින්නවා අම්මා කතා කරනවා කියන තැන පරමාර්ථය තියෙන මොකද චිත්තජයසික රූප. රූපේ සතර මහා ධාතු ගති ටික කොහොමද චිත්තජයසික. එතකොට යෝගලන්ට මේ ලෝකේ ශුන්‍යතාවයක් ඔය චිත්තජයසික රූප කියන සංගත පරමාර්ථ ටික අවබෝධ වෙනකොට ඕගොල්ලන්ට ශුන්‍යතාවයක් තේරෙනවා. ලෝකයේ සත්පුද්ගල ආත්ම භාවයෙන් දකින්න තැනක දෙන්නේ ශුන්‍යතාවය. කියන කාරණාව තේරෙනවා. ඔන්න ඔය සංකත පරමාර්ථ ධර්මයක මනස ගත්ත කෙනාටයි අසංකත පරමාර්ථය නැත්තම් සලආයත නිරෝධය හම්බෙන්නේ. සත්පුද්ගල ආත්ම භාවයෙන් ඉන්න තැනට මේ ස්පර්ශ ආයතන හයේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ආත්මීය දේවල් තියෙනවා කියන මානසික මට්ටමට තමයි සම්මතය කියන්නේ ලෝකිකය. එතකොට මේ ලෝක නිරෝධය සඳහා තියෙනවා සතර පරමාර්ථ ධර්ම. චිත්ත චෛතසික රූප නිබ්බාන. සංකත පරමාර්ථයේ හිත තබල සංකත පරමාර්ථයේ හිත තබල සත්පුද්ගල භාවයෙන් යුක්ත ලෝකෙ මිදිය යුතුයි. ලෝකෙ කෙලවරට ගිහිල්ලා ලෝකෙ මිදිය යුතුයි. නැත්තම් සත්පුද්ගල හැඟීමෙන් මිදෙන්න. කෙලෙසකින් ආශ්‍රයෙන් මිදෙන්න සංකත පරමාර්ථය විතරයි. අසංකත පරමාර්ථයේ හිත තබල සංකත පරමාර්ථෙම කරනවා. මේ අනාත්මෝ දැන් අනාත්මෝ චිත්තචෛතසික රූප කියලා ටිකක් තියෙනවනම් ඒකද සංකතයි. ඒ ස්කන්ධයේද ප්‍රත්‍ය නිසා හටගත්ත ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියන නුවණ Tamanට එළඹ සිටිනවා. ඒ ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයි කියන නුවණ තමයි සලආයතෙන් නිරුද්ධ කියලා කියන්නේ. හටගත්ත ධර්මයේ නිරුද්ධයි කියන නුවණ එළඹ. ඒක ලැබෙන්නේ මේ ආයතන ඇතුලේ හිස් කරගත්ත කෙනාට විතරයි. මේ ස්පර්ශ ආයතන හයේ අද දවසේදී අපිට ගබඩාවක් වගේ සත්‍ය පුද්ගලයෝ දේවල් කාරණා රන් රිදී මුතුමැණික් දාලා තියෙන ලාච්චු හයක් අපිට මේ ස්පර්ශ ආයතන. මේක ඇතුලේ බොහෝ වටිනා බඩු බහඳ තියෙනවා. හිඟන්න කවුරුවත් නැහැ. අපි හිඟන්න කියන මිනිස්යාට රන් රිදී මුතුමැණික් තියෙනවනේ. එයා සන්ත කෙනෙකුට එයාගේ ලෝකෙ තියෙනවා. එයාට දරු මල්ලෝ ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා. ඕවා නැති හිඟන තත්ත්වයට වැටිච්ච අය තමයි බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ කෙලෙස් නැතිකම. රාගක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, නිබ්බාණං කියලා කිව්වෙත් ඒකයි. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ රාග, දේස, මොහ නැති කරන්න. නැති කරන්න ඕනේ මොකද්ද? සංකත පරමාර්ථ ධර්ම අවබෝධ වෙන්න. ඒකෙන් දැන් ඔබතුමාට අම්මා කියලා සිහි වෙනකොට ඔබතුමා මේ සතර පරමාර්ථ ධර්මයන්ගේ චිත්තචෛතසික කියන තැනට මෙතෙන්ට හොඳ නුවණ තමයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්තකුයි ඒ කර්ම නිමිත්ත ආරම්භය කැමැත්ත ආසාව කියන කාරණා ටික නේද මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ චිත්තචෛතසික ටිකක් නේද? හොඳට Tamanට හොඳට ඒක තීරණය වෙන්න. බාහිර ඉන්න අම්ම තියුණා කියලා දුවන්නේ නැහැ. කෙලින්ම මෙතන හොඳට Taman තීරණය කරගන්නවා. මෙතන තියෙන්නේ කර්ම කෙලෙස් කියන ගතේ චිත්තචෛතසික ටිකක් හොඳට නිතක වෙනවා. මම අම්ම බලන්නේ කියලා ගියාම හම්බ වෙන්නේ මොකද්ද? කන බොන ආහාරයෙන් ඇතුළු පටිවිආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු සහ උපාදාය රූපයක් ඇති ඉදිරිපිට තේ. එනකොට කර්ම කෙලෙස් සහ මේ යෙදුණු මේ වගේම චිත්තචෛතසික ටික කාහෙත් උපදිනවා නේද? කියලා දැක්කොත් ඕගොල්ලන්ට හොඳට තේරෙනවා රූපී ශුන්‍යතාවය.
එතකොට සත්පුද්ගල ආත්මීය දෙයක් ඕගොල්ලන් රූප පැත්තෙන් හම්බෙන්නේ නැහැ චිත්තචෛතසික පැත්තෙන් හම්බෙන්නේ. මේ දෙකම නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා සත්පුද්ගල භාවයක් හම්බ වෙලා තියෙනවා. ඇසුරු කළා තියෙනවා කියන කාරණාව. ඔය ටික දැක්කහම ඔයගලන්ට භාවනා කරන්න විදර්ශනාවත් ඕකම. සමත කමතහනකින් හිත වඩ හිතට සිහිදෙන සීවෙන අරමුණු විදර්ශනා. දරුවා කියලා සිහිනු මේ තමයි හිතේ තියෙන කර්ම නිමිත්ත නේද? මේ ඉරිස් කර්ම විදිහේ චිත්තජයස් ටිකක් ඉපදිලා නේද? කියලා හොඳට තමන් ඇත්තයි. තමන් හොඳට ඒක බලනවා. සමාධි උදේ විදිහට බලනවා. මම දරුවා බලන්න කියලා ගියෝ. ඇස් ඉදිරි පිටට එන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙසුම් නේද ධම්මස්නහර කියන කොනම කොටස් ටිකෙන් යුක්ත සතර මහා ධාතු ඒ අතුරුකින් පවතින උපාදාය රූපියක් වෙන රූප පරමාර්ථික නුවණ. ඒක දකිනකොට ආපහු මේ කෙලෙස් කර්ම ඉදිරි චිත්තජයසික ටික උපදිනවා නේද? චිත්තජයසික ටික නුවණ. චිත්තජයසික රූප කියන සිටි යථාභූත ස්වභාවයේ ඌදී ඌපරි සිහි කරනකොට අවලංගු වෙලා තියෙන්නේ දරුවා. අවලංගු වෙලා තින්නේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණිකව තමයි මේ ස්පර්ශ ආයතන හයෙන් අවලංගු. එතකොට සීලයක පිටලා සමතකම තහනකින් හිත වඩ ওই විදිහට උපදින හැම අරමුණක්ම විදර්ශනා කළොත් මුතුමාට බාහිර ස්පර්ශ ආයතන හයට හිත යොමු කළා සිහි කරන්න පුළුවන් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඔකට රාශීත මොහොතේ සිඤ්ඤෝ ගාමී කියලා 30 ගෙවල් හයක් හම්බෙයි. ඒක බඩු මුට්ට මොකොත් නැහැ. අල්ලන එක හිස්. අල්ලන එක හිස්. අන්න ওই මට්ටමට. එතකොට ඔන්න ඔය මට්ටමට ආවහම තමයි සැබෑවටම දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන කාරණාවට යන්නේ. දැන් අද අපිට යම් දෙයක් දැක්කට අහකට ගියාට දැකපු දේ තියෙනවා කියලා ඉතුරු වෙනවනේ. නේද? ඒ ඉතුරු වෙනවා කියලා කියන්නේ මේ දැකපු දේ නිරුද්ධවමයි ඒත් එක්කම උපදින මනස කෙලෙස් කර්ම කෙලෙස් කියන gati ටිකයි මේ හැදලා තියෙන්නේ. මේ කර්ම භවයේ හිස් වුණොත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක ඉදේම පේනවා. ඒක හැබැයි බලනවා නෙමෙයි පෙනෙන එක. මේ කෙලෙස් අඩු වුණාම පෙනෙන එක. කන්නාදියට අපි එබුණාම අහකට යනකොට ඡායාව නැති වෙනවනේ. නැති වෙනව නේද කියලා හිත බලනවද? නෑ පෙනෙනවා නේද? මොකද ඒ අරමුණේ කෙලෙස් සහගතව අපි පරිහරණය කරන්නේ නැති නිසා. අපි දන්නවා ඒක අවස්ථාවට පතිත වෙච්ච ඡායාවක් මිසක ඒක කිසිම දෙයක් ඇත්ත දෙයක් කියනවා නෙමෙයි කියලා දන්නේ නැහැ. ඒකට නැමී පවතින මනසකින් කටයුතු නොකළ නිසා අහකට යනකොට දෙම නැති. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරනකොට මේ ස්පර්ශ ආයතන හයට නැමී පවතින මනසක් නැතුව කටයුතු කළොත් මේ ස්පර්ශ ආයතන හයේ දේවල් කාරණා බඩු මුට්ටු කියනවා කියලා නොදැක්කොත් මේ ආයතන හය හිස් වෙනවා. මේ කෙනෙකුගේ අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක පේනවා. බලන්න. දැන් මෙහෙම සිහි කළොත් යමක් සිහි කරනකොටත් මේ දේ සිහි කරගන්න උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා නේද කියලා නිවනට හිත බඳගන්න. සලායත නිරෝධයට හිත බඳගන්න. එහෙම වෙන්නේ ආයතන 6 ඇතුලේ ශුන්‍යතාවයේ නිර්මාණය වෙච්ච මනසකට විතරයි. ආයතන 6 ඇතුලේ සත්පුද්ගල භාවයේ සිද්ධි දැකපු දෙය නැති වුණොත් ඒකට කියන්නේ නිවුණ නෙමෙයි මරුණා. දැන් අම්මා නෑ තාත්තා නෑ කියලා නැත්තම් නැති බව කියලා සිහි කරන්න පුළුවන්. එතකොට ඒ නැති වෙලා තියෙන්නේ නැරිලා. ආයතන 6 හිස් වුණාම ඒ ඇහැ නිරුද්ධයි, ඒ රූපේ නිරුද්ධයි, ඒ චක්කු විඤ්ඤාණය නිරුද්ධයි. ස්කන්ධ නම් නිරුද්ධයි. පුද්ගලයෝ නම් නැති. සත්‍යය නම් නැති. එහෙමයි. හරිද? මේක ටිකක් ගැඹුරු දර්ශනයක්. ඉතින් මෙහෙම ධර්මයක් තමයි කියන්නේ. ඒගොල්ලන්ට පුළුවන් මේක ටික හිතන්න. මේ කාරණාව Tamanට මුක් වෙනවා. ඉදිරියට යන්න මම මොකද්ද කරන්න ඕනේ? දැන් මොකද්ද කරන්න ඕනේ? ඒක නෙමෙයි මොනතරම් ඇත්තද? මේක මොනතරම් ඇත්තද කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා මිසක කරන්න ප්‍රශ්න දෙන්නේ. ඇති වෙන්න බෑ. කරන්න යමක් ප්‍රශ්න නම් භාවනාවක් හරි. ඒ කරන ක්‍රමයේ වැරදි කියන එක මතක තියාගන්න.
කරන්න තමන්ට ප්‍රත්‍යක්ෂ නම් ක්‍රමේ හරිය කියන එක බලාගන්න. ඒකයි තියෙන්නේ. මොනවා හරි දෙයක් භාවනාවක් හරි වේවා දැන් මේක කළා ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් මේ කියලා දෙන්නේ මේක කළා දැන් මොකද කරන්නේ? කියන කියලා එන්න ප්‍රශ්න වැඩි වෙනවා නම් කියන ප්‍රශ්න වලට තව භාවනා ප්‍රශ්නත් එකතු වෙනවා. ප්‍රශ්න නැති කරන්න කියලා ප්‍රශ්න වැඩි වෙනවා. නමුත් වෙන්න ඕනේ මොකද්ද? අනේ මොනතරම් නැත්තද කියලා දකින්න යන්න ඉදිරියට පැහැදිලි වෙන්න ඕනේ මේකට. ප්‍රශ්න තිබුණේවත් මේ ප්‍රශ්නේ තියා කියන ප්‍රශ්න ජීවිතේ තිබුණු ප්‍රශ්නයකින් එක ලිහිලා යන්න ඕනේ මේකට. තව ප්‍රශ්න එකතු වෙන්න බෑ. ඉතින් ওই දර්ශනයේ විතනගෙන සීලයේ පිළිසල සමතකම තානකින් හිත වඩන්න කියන්නේ මොකක් නිසාද? ඕගලන්ට මේ අම්මා කියන තැන මම සිහි කරන තැන කෙලෙස් කර්ම යෙදුණු පිටයිතික ටිකක් නේද තියෙන්නේ. මේක සිහි කරලා බලන්න කියලා ගියාම මෙහෙම ඇත්තක් නේ දෙන්නේ කියලා එක අරමුණක් අරගෙන විදර්ශනා කරන්න ඉඳන එක සිතුවිල්ලක් එනකොට ඒක විදර්ශනා කරන්න දෙයි කියලා තව 50ක් විතර ඒක උඩින් ඇවිල්ලා ඉවරයි. හරිද? ඕගොල්ලෝ දන්නේම නැහැ සිත සිහි වෙලා ඒකට අනුගතව කටයුතු වෙලා තියෙනවා. මේ සිතේ වේගවත්කම නිසා. ඒකයි සමාධිය හැංගිලාවම තමයි විදර්ශනාවට උපකාර පිණිස කියලා කියන්නේ. සිතිවිලි වල උපදින වේගය අඩුයි නම් සිහි වෙනවත් එක්කම මේ විඤ්ඤාත රූප උපදින පැත්තට සිත් නැමිලා නැත්නම් කාය වචන දෙක ක්‍රියාත්මක පැත්තට සිත් නැමෙන්නේ නැත්නම් ඒ සමාධිගත මනසකින් විතරයි ඒක කෙරේ. ඒ නිසා ඔගොල්ලෝ සමාධියේ වඩන්නේ මොකද්ද? හිතේ වහා පෙරලෙන ක්‍රම අඩු කරගන්න. ලහු පරිවර්තන චිත්තං කියලා කියන්නේ හිත වහා පෙරලෙන ස්වභාවයෙන් හිතේ වහා පෙරලෙන ගතිය අඩු කරන එක තමයි සමාධිය කියලා කියන්නේ. ඒ වගේ වහා පෙරලෙන ගතිය විතරක් නෙමෙයි අරමුණු වේගයෙන් උපදින ගතිය අඩු කරනවා. එතකොට අම්මා කියලා ඔගොල්ලෝ සිහි කළොත් සිහි කරන්න පුළුවන් සිහි වෙනවා. නමුත් අර වගේ පෙරලගෙන යන්න තරම් වේගයක් නැහැ. හොඳට සිහි වෙන අරමුණට හිතන්න තරම් ඉඩ විවේකී අවකාශයක් තියෙනවා. මේ අම්මා කියන ක්‍රම මගේ මනසේ තියෙන සිහිලා විතරකයක් නේ කියලා හිතන්න තරම් ඒක අල්ලගන්න පුළුවන් වෙන ඒවා පෙරලගෙන එන්නේ නැහැ. එහෙම නැතිනම් ඕගොල්ලන්ට හිතන්න බෑ. ඒ නිසාමයි සමතේ කියන කෝණ විදර්ශනාවට උපකාර වෙන්නේ. හිත සමාධි කරගන්න බෑ. කය වචන දෙක ඕනෑවට වඩා අසංවර වෙන්න. ඒ නිසා හිත සමාධි කරගන්න උපකාර වෙන්නයි සීල. සීලයක පිහිටලා හිත සමාධි කරනවා. හිත සමාධි කරන උපකාර කරගෙන විදර්ශනාව. සීල සමාධි මේ විදිහට කරන්නේ මොකද? විමුක්තියට. ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන් මුදව ගන්න. ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මුදව ගන්න. මොකද්ද මේ ස්පර්ශ ආයතන 6 උපදිනකොට නැත්තම් මේ ස්පර්ශ ආයතන 6 දේවල් කාරණා බඩුමුට්ටු තියනවා කියලා මනස ඊට නැඹුරු වෙලා තියෙන මේ ගතිය අයින් කරගන්න. මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මේ කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මනසේ නිදීම බලائے. විමුක්තිය බලائے. විමුක්තිය තියෙන්නේ නිවන බලائے. මොකටද? එතකොට මේ ස්පර්ශ නිරුද්ධ වෙච්චදී නිරුද්ධයි කියලා කියනවා. සලායත නිරෝධී. දිත්තේ දිත්තමත්ත සුතේ නිරුත්තමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාති විඤ්ඤාති. සීල උපකාරයි සමාධියට සමාධි උපකාරයි. ප්‍රඥාවට දර්ශනාවට ඒක උපකාරයි. විමුක්තියට උපකාරයි. ඕකටයි නිවන් දකින්න කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්පර්ශ ආයතන 6 සැබෑම ඇත්ත තමයි අනර ශුන්‍යතාවේ නැත්තම් බඩු මුට්ටු ගෙවල් දුරවල් යනවන ඉඩකඩ මුකුත්ම නැති විශ්ව ගෙවල් 6ක් තමයි හම්බුනේ ඉස්සෙල්ලාම. පුරාණ කර්මයට හටගත්ත විපාක කියන තැන හදාගෙන ආවේ ඉස්සෙල්ලාම හිස් ගෙවල් 6ක්මයි අරගෙන ආවේ. ප්‍රබස්තර මිදම් වික්‍රේ චිත්තං කියලා බුදුහාමුදුරු දේශනා කළේ උතෙන්ට. පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිතා. මහණනි ආගන්තුක උපක්ඛිලේස නිසා මේ සිත කිලුට වෙනවා කියලා කියන්නේ දැන් අවිද්‍යා කර්ම හරහයි ස්පර්ශ ආයතන 6 ඇතුලේ බඩු මුට්ටු ගොඩ ගහගත්තේ. සත්‍ය පුද්ගලයා ගොඩ ගහගත්තා. එතකොට අද අපිට සත්‍ය පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැනක තියෙන්නේ කර්ම කෙලෙස් කියන gati ටික. කියන ටික හොඳට බැලුවාම එතකොට
පරමාර්ථ ධර්මයේ නිවනයි කියනකොට අකුසල සිතත් පරමාර්ථයි නෙමෙයි. අකුසල චෛතසිකත් පරමාර්ථයි නෙමෙයි. කුසල අකුසල චෛතසික යෙදෙන තැනක පවතින ඇත්ත පරමාර්ථයට නුවණ. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම කියන්නේ නුවණ. එතකොට මෙන්න මේ විදිහට බැලුවාම බොහෝ දවසකින් ආශ්‍රය කරගන්න පුළුවන්. ඉතින් නිවන් දකින්නවා කියන එක සහේතුකව කරන්න ඕන එකක්. මොනවා හර අවුරුද්දට කනාමුක්ති හදන වැදුනොත් හරි කියලා. ඒ වගේ මේ අපි ගොඩක් භාවනා කරනවා නිවන් දකි කියලා. හරියට වැදුනොත් හරි නිවන් දැක්කොත් හරි. නමුත් එහෙම නැහැ. මේක ඇස් දෙක වහගෙනම මේකින් ගෙවුවොත් මේ මුක්තිය දිනනවා කියලා ගන්නවා වගේ එකක්. ඉතින් මේ විදිහට හරියට බලලා කරන්න ඕනේ. ඉතින් මේ දේශනාව